මේ වැඩසටහනට දෙමාපියෝ ළඟ සිටීම අනිවාර්යෙන් අවශ්‍යයි. කො බලන්න දෙමාපියෝ ළඟ ඉන්න කාණ්ඩේ. කො බලන්න නියමයි. කො බලන්න මං කතා කරලා බලන්නම් කිසඳු කවුද ළඟ ඉන්නේ? ආදරණීය දෙමාපියන්ට කියන්නේ මේ විභාග පුහුණු වැඩසටහනේදී දෙමාපියෝ ළඟින් ඉන්න ඕන. දෙමාපියෝ ළඟින් ඉඳගෙන දරුවට උදයන්ග සර් එවල තියෙන පේපරයක්. බලන්න ඔයාලගේ ගෲප් වලට පේපරයක් එවලා ඇති. ආන්නේ පේපරේ පුතේ කරන්න. අම්මා ඉස්සරහා හෝ තාත්තා ඉස්සරහා පේපරේ කරලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. හදිස්සියෙන් හරි දරුවෙක්ට පේපරයක් කරන්න බැරි වුණා නම් අපි හිතමු පේපරේ කරන්න බැරි වුණා. ඔන්න අද තමයි සම්බන්ධ වුණේ. අපි දැක්කෙත් නෑ. එහෙම වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ පුතාලා හොඳට අහගෙන ඉන්න. මගේ පුතාලා මම මේ කියන කාරණා ටික උදයන්ග සර් බෝඩ් එකේ ලියන ටික හොඳට ලියා ගන්න. ලියාගෙන පුතාලගේ ගෲප් වල ටෙලිග්‍රෑම් හරි WhatsApp හරි ගෲප් වල පේපරේ මම යොමු කරලා ඇති. අන්නේ පේපරේ අරගෙන පුතාලා කරන්න. කරලා නැවත මේ උත්තර සමග සංසන්දනය කරන්න. එමගින් ඔබේ ලකුණු මට්ටම බලා ගන්න පුළුවන්. අද මේ පැය එකමාර මාත් එක්ක සම්බන්ධ වුණොත් මේ පේපරේ දෙවෙනි කොටස අද සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන්. හරි. ගන්න බලන්න පුතේ පේපරේ ඉක්මන් කරන්න. දෙමාපියෝ අනිවාර්යෙන් ළඟ සිටින්න. අනිවාර්යෙන් දෙමාපියෝ ළඟ ඉන්න ඕන. ගන්න පුතේ පේපරේ ඉක්මන් කරන්න. හරි. ගන්න පුතේ පේපරේ අපි පුතේ මේක අද අපි සාකච්ඡා කරන්නේ දෙවනි කොටස. පේපරේ දෙවනි කොටස. දෙවනි කොටස සම්පූර්ණයෙන්ම අද උදයන්ග සර් සාකච්ඡා කළා. උත්තර ටික ලියලා ළමයින්ට ලකුණු දෙන විදිය ඔක්කොම සාකච්ඡා කරනවා. හරවන්න පුතේ දෙවනි කොටස ඉක්මන් කරා. හරි. දෙවෙනි කොටස. හරි. එතකොට සර් පළවෙනි කොටස පුතේ අපි මේ වැඩසටහනේදී කෙරුණා. පළවෙනි කොටස කෙරුණා. ඒකේ වීඩියෝ එක පුතාලට මේකේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒක අපි වෙනම ප්‍රශ්න කරලා දෙන්නම්. ඒක අපි වෙනම හදලා දෙන්නම්. දැනට දෙවෙනි කොටස බලා ගන්න. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. පළවෙනි ප්‍රශ්නේ. ඔබ පන්ති කාමරයේ තුලදී දශම සංඛ්‍යා පාඩම ඉගෙනගත් අවස්ථාවක් සිහිපත් කරන්න. දශම පාඩම පුතාලා ඉගෙනගෙන ඇති. හොඳට බලාගෙන ඉන්න. උදයන්ග සර් සුපිරියට කියලා දෙනවා පුතේ. සුපිරියට කියලා දෙනවා හොඳට බලාගෙන ඉන්න. 100න් 3 දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න. 100න් 3 දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න. ඔන්න පුතේ ලියලා තියාගන්න. පුතාලා වෙනම පොතක් තියාගෙන ලියා ගන්න. උදයන්ග සර්ගේ කපටිකමක් තියෙනවා මෙතන. උදයන්ග සර්ගේ කෙටි ක්‍රමයක් තියෙනවා. අන්න ඒක ලියා ගන්න. කෙටි ක්‍රමයේ තමයි පුතේ මතක තියාගන්න. යට බිංදු දෙකක් නම් 100ට බිංදු 2යි නෙව පුතේ. යට බිංදු 2යි නම් අනිවාර්යෙන් පුතේ දශම ස්ථාන දෙකක් තිබිය යුතුයි. මෙන්න මේ රටාව අඳුර ගන්න පුතේ. යට තියෙන්නේ 100 නේ පුතේ. 100ට බිංදු 2යි නේව. එහෙනම් පුතේ මෙතන දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. එහෙනම් පුතේ මට කියන්න පුළුවන් 3 100න් බෙදුවා කියන්නේ උඩ තියෙන්නේ 3 විතරනේ. එහෙනම් ආන්න බලන්න උත්තරේ 0.03යි. 0.03යි. රහස මතකද සුදු පුතේ? රහස තමයි පැටියෝ යට තියෙන්නේ 100ට බිංදු 2යි නේ පුතේ. 100ට බිංදු 2යිනේ. එහෙනම් අනිවාර්යෙන් දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. ආන්න බලන්න. අන්න බලන්න. වටිනාකම බලන්න පුතේ. ඒ රහස් වල වටිනාකම. right. එහෙනම් 100න් 3 කියන්නේ 0.03. හරි. දැන් දෙන්නම් ප්‍රශ්නයක්. පුළුවන් නම් කරන්න බලන්න. පැටියෝ 10න් 3 පුළුවන් නම් කරලා පෙන්නන්න. 10න් 3 දශමයක් කරන්න බලන්න. ඉක්මන් කරන්න චූටි පුතේ. 10න් 3 දශමයක් කරන්න. ඔට්ටුයි ඉක්මන් කරන්න. මේක සම්පූර්ණ පුතේ වැඩමුළුවක්. ගණිතය පුළුවන් කරන වැඩමුළුවක්. 10න් 3 දශම කරන්න බලන්න. පුළුවන් නම් ඔට්ටුයි. ඔව් පුතේ.
මෙතන බින්දු 1යිනේ පැටියෝ. එහෙනම් දශම ස්ථාන 1යි. දශම තිතෙන් එහා පැත්තේ ඉන්න ඕන දශම ස්ථාන 1. එහෙනම් උඩ තියෙන 3 එතෙන්ට ගියාම උත්තරේ 0.3. උත්තරේ 0.3. උත්තරේ 0.3. තව එකක් දෙන්නද? තව එකක්. ඔට්ටුයි. එහෙනම් කියන්න බලන්න. 10න් 3. සුදු නෝනා. 10න් 3. ටක් ගාලා දශම කරලා දෙන්න බලන්න. ඔට්ටුයි. කවුද බලමු පන්තියේ වේගෙන්ම කරන්න. 10න් 3 දශම කරලා දෙන්න පුතේ. 10න් 3. බය වෙන්න එපා උදයන්ග සර් ගණන් පුළුවන් කරනවා. මාව විශ්වාස කරන්න. මං අනිවාර්යෙන් ඔබට ගණන් පුළුවන් කරනවා. 10න් 3 කියන්නේ අගට බින්දු 3යි නෙව පුතේ. අගට බින්දු 3යි. එහෙනම් දශම ස්ථාන 3ක් ඇති වෙන්න ඕන. එහෙනම් පුතේ උත්තරේ 0.0.03. අත උසන්න උත්තරේ 0.0.03 ආවන. ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. ඔබ සැබෑ දක්ෂයෙක්. right. ඊළඟ එක. ආදරණීය දෙමාපියනි, එතෙන්ට ලකුණු එකක් දෙන්න. රතු පෑනෙන් දරුවට ලකුණු එකක් දෙන්න. උත්තරේ 0.03 අරගෙන තියෙනවා නම් ඔබේ දරුවට ලකුණු දෙන්න. ලකුණු එකක් දෙන්න. ඊළඟට රෝමි ලක්කම් 2. එම සංඛ්‍යාව කියවන ආකාරය අකුරින් ලියන්න. 0.03 අකුරින් ලියන්නලු. එහෙනම් කොහොමද ලියන්නේ? 0.03 0.03 කියලා ඔබේ දරුවා ලියලා තියෙනවා නම් ඔහු අති දක්ෂයෙක්. ඔහු සුපිරිම දක්ෂයෙක්. ඔහු අති දක්ෂයෙක්. එතෙන්ට ලකුණු 1යි. ආදරණීය දෙමාපියනි, පේපරේ ඉස්සරහා ලකුණු දෙන විදිය දීලා තියෙනවා. පේපරේ ඉස්සරහා ලකුණු දෙන විදිය දීලා තියෙනවා. ඊළඟ එක. රෝමි ලක්කම් 3 චණ්ඩලතා රෝමි ලක්කම් 3 5. ඔන්න බලන්න ඊළඟ එක. 4.5 යන සංඛ්‍යාවේ 3 කියන ඉලක්කමින් නිරූපණය වන අගය 4.53 කියන සංඛ්‍යාවේ 3 කියන ඉලක්කමින් නිරූපණය වන අගය. ඔන්න බලන්න උදයන්ග සර්ගේ ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. උදයන්ග සර්ගේ ලේසි ක්‍රමයක් තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. කරන්න පුළුවන් පුතේ. උදයන්ග සර් කියලා දීලා තියෙනවා පුතේ. මෙන්න මේ ස්ථාන වලට නම් මට කියන්න මගේ රත්තරන් පැටව ඔය අම්මට හරි තාත්තට හරි කියන්න ඇහෙන්න. අම්මට හරි තාත්තට හරි ඇහෙන්න කියන්න බලන්න පුතේ. දශම ස්ථානයෙන් පළවෙනියට ඉන්න එක්කෙනා පළමු දශම ස්ථානේ. මේව ලියා ගන්න පුතේ. දෙවනියට ඉන්න එක්කෙනා දෙවෙනි දශම ස්ථානේ. අන්න බලන්න. පළවෙනියට ඉන්න එක්කෙනා පළමු දශම ස්ථානය පුතේ. දෙවනියට ඉන්න එක්කෙනා දෙවනි දශම ස්ථානේ. උදයන්ග සර් හැමතිස්සෙම කියනවා පුතාලට වෙනම පොතක් තියාගෙන මේව ලියා ගන්න. ජීවිතේට වැදගත් වෙනවා පුතේ. පළමු දශම ස්ථානයයි දෙවනි දශම ස්ථානය. එතකොට චූටි පුතේ පළවෙනි දශම ස්ථානයේ ස්ථානීය අගය පළවෙනි දශම ස්ථානයේ ස්ථානීය අගය 10න් 1යි. නැත්තම් 0.1යි. ලියලා තියාගන්න. පළමු දශම ස්ථානයේ ස්ථානීය අගය 10න් 1යි. නැත්තම් පැටියෝ 0.1යි. මේවා මගේ පුතාලා දැනගෙන ඉන්න ඕන. දෙවනි දශම ස්ථානයේ ස්ථානීය අගය පුතේ 100න් 1යි. නැත්තම් 0.01යි. 100න් 1යි. නැත්තම් 0.01යි. හරිනේ පුතේ? හරි. දැන් අපෙන් අහන්නේ සුදු පුතේ. සුදු මැණික. දැන් අපෙන් අහන්නේ පැටියෝ මෙන්න මේ 3 කියන කෙනාගේ නිරූපණය වන අගය. එතකොට මොලේ තියෙන ළමයි දන්නවා 100න් 1 නේව ස්ථානීය අගය. 100න් 1 3ක්. 100න් 1 3ක්. එහෙනම් උත්තරේ පුතේ 100න් 3යි. නැත්තම් තව විදියක් තියෙනවා පුතේ. 0.01 3ක්.
0.03 ආන්න ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමව්පියනි ඔබේ දරුවා මේ උත්තර දෙකෙන් මොකක් හරි ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න. මේ දෙකම එකයි. 100න් 3 ලිව්වත් ලකුණු දෙන්න 0.03 තිබුණත් ලකුණු දෙන්න. ලකුණු දෙන්න බය නැතුව. එතෙන්ට ලකුණු දෙකයි. එතකොට සර් ඊළඟ ගාන සර් පැහැදිලි නැහැනේ. මම ඒ ගාන දෙන්නම්. කරන්න බලන්න. හරි. උදයංග සර් ලියනවත් එකම මේ ටික ලියා ගන්න මගේ රත්තරන් පැටියෝ. ලියාගත්ත නේද? right. ඊළඟ ගාන බලා ගන්න චූටි පුතේ ඊළඟ ගාන 4.53 හා 4.35 යන සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව කුමක්ද? අන්න ඒක ලියා ගන්න පුතේ. පේපරේ අපැහැදිලි නිසා පුතාලා ලියා ගන්න 4.53 හා 4.35 යන සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව කුමක්ද? විශාලම සංඛ්‍යාව කුමක්ද? 4.53 හා 4.35 යන සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව. ඔන්න බලන්න. ඔන්න බලන්න උදයන්ග සර් හදන හැටි. හරි කරන්න බලන්න ඉස්සෙල්ලා. මගේ පුතාලා උත්තරයක් දාන්න බලන්න. මගේ පුතාලා උත්තරයක් දාන්න සුපිරියට කියලා දෙනවා. ආයේ ජීවිත කාලෙටම අමතක නොවෙන්න කෙටි ක්‍රමයකින් කියලා දෙනවා. හරි. ඔව් ගොඩක් කට්ටිය කියන්නේ 4.53ලු. බලමු පුතේ. මේ වගේ වෙලාවට පුතේ කපටිකම තමයි හොඳට බලාගෙන ඉන්න සුදු පුතේ. දෙන්නගෙම පූර්ණ සංඛ්‍යාව සමානයි නේ පුතේ. දෙන්නාගෙම පූර්ණ සංඛ්‍යාව සමාන නිසා එයා කපලා දාන්න. කපලා දාන්න. එහෙනම් මට කියන්න වැඩිපුර වටින්නේ 53ද 35ද? විශාල 53ද 35ද? 53 නේව. එහෙනම් උත්තරේ පුතේ 4.53. උත්තරේ පුතේ 4.53. 4.53. අත උසන් ඒක ආපු කාණ්ඩේ. අවංකෙන් මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඔබ සැබෑ දක්ෂයෙක්. එතෙන්ට ලකුණු එකක් දෙන්න අම්මේ තාත්තේ එතෙන්ට ලකුණු එකක් දෙන්න. ඔබේ දරුවා මේව කළද කියලා බලන්න. හදිස්සියෙන් හරි කරන්න බැරි වුණා නම් අද දවසේ අහන් ඉඳලා ලබන සතියේට ලෑස්ති වෙන්න. හරි. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගාන චූටි පුතේ. පස්වෙනි ගාන. අගය සොයන්න පළවෙනි එක. 2.65 1.45ට එකතු කරන්න. එකතු කරන්න තියෙන්නේ. පුතේ හරි ලේසි. අන්න බලන්න. 5යි 5යි 10න් බිඳුවයි එකක් ඉතුරු. 10යි මෙතන 11න් එකක් ඉතුරු. මේ පැත්තට එකක් ගියා. 3යි උත්තරේ 4. උත්තරේ 4.1 අත උසන්නේ ඒක ආපු කාණ්ඩේ. අවංකෙන් මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඔබ ඇත්තටම දක්ෂයෙක්. 4.1 නියමයි. බලන්න පුතේ මට ඕනනම් පාඩමක් අරගෙන උගන්වන්න තිබුණා. ඊට වැඩිය වටිනවනේ පුතේ පේපරයක් සාකච්ඡා කරන එක. පේපර් එකකින් මුළු සිලබස් එකක්ම පුතේ කවර් වෙනවනේ. හරි. ඊළඟට දෙවෙනි එක එතෙන්ට ලකුණු දෙකක් දෙන්න පුතේ. මෙතෙන්ට ලකුණු දෙකක් දෙන්න. ආදරණීය දෙමාපියනි ලකුණු දෙකක් දෙන්න. ඊළඟට දෙවෙනි එක 2.6න් 1.23ක් අඩු කරන්න. සුදු පුතේ විනාඩියක් ඉන්න. ආදරණීය දුවේ පුතේ මේ විදියට හදන්න ගියා නම් ඔබ අමාරුව වැටෙනවා. මොකක්ද අවුල පුතේ? මෙතන ලොකු අවුලක් තියෙනවා. සුදු පුතේ මෙතන ලොකු අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මෙන්න මෙයා. හොඳට බලාගෙන ඉන්න. මෙන්න මෙයා බෑංගිරි ගග හඬනවා. හොඳට ඕම අඬනවා. මෙන්න මෙයා බෑගිරි ගග හඬනවා. මං අහනවා ඇයි අඬන්නේ? ඇයි දෙයියෝ අඬන්නේ? ඊට පස්සේ කියනවා සර් බලන්නකෝ සර් යට එක්කෙනාගේ දශම ස්ථාන දෙකක් තියෙනවනේ. මට දෙකක් නෑනේ. මට හරි පාළුයි.
එහෙමද? එහෙනම් මොකද්ද කරන්නේ? අනේ සර් මට නම් ඔතන ඉන්න බෑ මට හරි පාළු විශ්ේ. හරි. ඊට පස්සේ කියනවා බය නොවන්න. පාළුව යවන්න හැටි මම පෙන්නන්න. මොකද්ද කරන්නේ? මෙතෙන්ට දාගන්නෝ පුතේ බිඳුවක්. ආන්න බලන්න. දැන් පාළුව ගියානේ පුතේ. මේ බිඳුවට උදයන්ග සර් කියන්නේ අපි දාපු බිඳු. මේ කන්සෙප්ට් එක උදයන්ග සර් නිර්මාණය කළ තියෙන්නේ අපි දාපු බිඳු කියලා. සර් ඔතන බිඳුව නොදා ගියොත් වැරදිද? ඔව්නේ පුතේ. බිඳුව නොදා ගියොත් මොකෙන්ද 3 අඩු කරන්නේ? මෙතන මොකුත් නැහැනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම බිඳුව දැමිය යුතුමයි. ආදරණීය දෙමව්පියෝ බලන්න ඔබේ දරුවා බිඳුව දාලාද කියලා. හදපු තැන කෝ කියලා අහන්න. බිඳුව දාලාද බලන්න. හරි. දැන් අඩු කරමු. බිඳුවෙන් 3ක් බෑ 10න් 3ක් 7යි. මෙතන 5යි. 5න් 2ක් 3යි. 2න් 1ක් 1යි. උත්තරේ 1.37යි. අත උසන්නේ ඒක ආපු කාණ්ඩේ. අවංකෙන් මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. අවංකෙන්ම මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. එතෙන්ට ලකුණු 2යි. එතෙන්ට ලකුණු 2යි. ඊළඟට B කොටස. ඊළඟට B කොටස. පුතාලා පට ගාලා ලියා ගන්න දෙමාපියන්ට කියන්න පේපරේ බලා ගන්න කියලා. නැත්තම් පුතේ අද පැය එකමාර තුල පේපර් ඉවර කරන්න ඕනනේ. මට උදව්වක් දෙන්න. B කොටස පුතේ B කොටස. රෝම ඉලක්කම් 1 2.35 මීටර් 2.35 මීටර් සෙන්ටිමීටර් කරන්න 2.35 සෙන්ටිමීටර් කරන්න තියෙන්නේ හරි ලේසි පැටියෝ. කරන්න තියෙන්නේ මෙහෙමයි. මට කියන්න මීටරයකට සෙන්ටිමීටර් කීයද? මීටරයකට සෙන්ටිමීටර් 100යි නේව. මීටරයකට සෙන්ටිමීටර් 100යි. එහෙනම් පුතේ මුදයන්ග සර් කියලා දීලා ඇති ඕනෑම මීටර් ගණනක් සෙන්ටිමීටර් කරන්න මොකද්ද කරන්න ඕන? 100ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් පුතේ 2.35 වැඩි කරන්න ඕන 100ෙන්. 2.35 වැඩි කරන්න ඕන 100ෙන්. එතකොට පුතේ උදයන්ග සර් කියලා දුන්නා 100ෙන් ගුණ කරනකොට දශමතිත දකුණට 2ක් පනිනෝ. 100ෙන් ගුණ කරනකොට දශමතිත දකුණට 2ක් පනිනෝ. එහෙනම් උත්තරේ 235යි සෙන්ටිමීටර්. 235යි සෙන්ටිමීටර් ආවනම් අත උස්සන්න බලන්න. ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. 235 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් මගේ රත්තරන් පැටියෝ. සුපිරිම දක්ෂයෙක්. 235. ඊළඟට රෝම ඉලක්කම් 2. එතෙන්ට ලකුණු එකකට ලකුණු 4 බැගින් දෙන්න. මේකට ලකුණු 4යි නේ. ඊළඟට රෝම ඉලක්කම් 2. 3043යි මීටර්. මේක කිලෝමීටර් සහ මීටර් වලින් දෙන්නලු. කිලෝමීටර් සහ මීටර් වලින් දෙන්නලු. ඔන්න බලන්න පුතේ උදයන්ග සර්ගේ ලේසි ක්‍රමය හොඳේ. ගොඩාක් ළමයි උදයන්ග සර්ගේ පන්තියට කැමති කෙටි ක්‍රම කියලා දෙන නිසා. ඔන්න බලන්න පැටියෝ. පුතේ ඉස්සෙල්ලම බලන්න කිලෝමීටරයකට මීටර් 1000යි නේව. අන්න බලන්න. කිලෝමීටරයකට මීටර් 1000යිනේ. එතකොට පුතේ 18.3යි. එහෙනම් පුතේ මෙන්න මේ අග තියෙන බිංදු 3 අග තියෙන ස්ථාන 3 රවුන්ඩ් කරන්න. අග තියෙන ස්ථාන 3 රවුන්ඩ් කරන්න. රවුන්ඩ් කරාට පස්සේ පුතේ රවුන්ඩ් කරාට පස්සේ මේ එළිය තියෙන්නේ කිලෝමීටර්. ඇතුලේ තියෙන්නේ මීටර්. අන්න බලන්න කෙටි ක්‍රමෙ. අත උසන්නේ ඒක තේරුණු කාණ්ඩේ. අවංකෙම අත උසන්නේ ඒක තේරුණු කාණ්ඩේ. ඔන්න ආයිමක් කියලා දෙනවා. රහස බලාගෙන ඉන්න. පුතේ 1 කිලෝමීටරයකට මීටර් 1000යි නේ පුතේ. 18.3යි නේ. එහෙනම් පුතේ අග ඉඳලා ස්ථාන 3ක් රවුන්ඩ් කරනවා. රවුන්ඩ් කරාට පස්සේ එළියේ තියෙන්නේ කිලෝමීටර්. රවුම ඇතුලේ තියෙන්නේ මීටර්.
අන්න බලන්න. ඒකට ලකුණු පුතේ 4යි. ඒකට ලකුණු 4යි. පොඩ්ඩක් ඉන්න. මේ ප්‍රශ්න 3ම හරිනම් ලකුණු 4යි නේ. ප්‍රශ්න 3ම මේ ප්‍රශ්න 3ටම දීලා තියෙන ලකුණු 4යි. පුතාලගේ පේපරේ ලකුණු දෙන විදිය දීලා තියෙනවා. ඊළඟට 7නේ රෝමිලක්කන් 3. 3යි සෙන්ටිමීටර් 4යි මිලිමීටර්. අපිට කියනවා මේක මිලිමීටර් වලින් දෙන්නලු. සුදු පුතේ හොඳට බලාගෙන ඉන්න උදයන්ගසගේ ඒකෙත් කපටි කමක් තියෙනවා. ඉස්සෙල්ලම බලන්න චූටි පුතේ සෙන්ටිමීටර් එකකට මිලිමීටර් 10යි නේව. අන්න බලන්න. සෙන්ටිමීටර් එකකට මිලිමීටර් 10යි. එහෙනම් පුතේ මෙතන සෙන්ටිමීටර් 3යිනේ. මෙතන සෙන්ටිමීටර් 3යි. 3යි කියන්නේ 3 වරක් 10 මිලිමීටර් 30යි නේව. ආන්න බලන්න. සෙන්ටිමීටර් 3ක් කියන්නේ එකක් කියන්නේ 10 නම් 3ක් කියන්නේ 30යි. එතකොට මේ 30ට මෙතන 4 එකතු කරන්න. එතකොට 30යි 4යි උත්තරේ 34යි මිලිමීටර්. අත උසන්න චූටි පුතේ 34යි මිලිමීටර් ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. පාරම්පරික දක්ෂයෙක්. සුපිරි. නියමෙටම වැඩ කරන්න රත්තරනේ උදයංග සර් සුපිරියටම උදව් කරන්න. උදයංග සර්ගේ ඔය කපටි ක්‍රම, කෙටි ක්‍රම දිගින් දිගටම පුතේ පුරුදු වෙන්න. හරිනේ? සිද්ධාන්ත පන්තියේදී මම ඔය ගැඹුර කියලා දීලා තියෙනවා. ඒ නිසා පුතාලා ෂේප් එකේ ওই ටික අල්ලගෙන යන්න. හරිනේ? රයිට්. ඒ තුනම හරිනම් ලකුණු 4ක් දෙන්න පුතේ. ඊළඟට C කොටස. C කොටස. C කොටස බලන්න පැටියෝ C කොටස. අපිට කියනවා චූටි පුතේ C කොටසේ කියනවා ත්‍රිජිකෝණාස්ථාකාර ක්‍රීඩා පිට්ටනියක පරිමිතිය 420ක් වේ. පරිමිතිය 420යි. ක්‍රීඩා පිටියේ දිග 120ක් වන අතර එහි පළල සොයන්න. right. ඔන්න බලන්න පුතේ. ත්‍රිජිකෝණාස්ථාකාර පිට්ටනියක් තියෙනවලු. මෙයාගේ දිග 120යි. අපිට සම්පූර්ණ පරිමිතිය දීලා තියෙනවා මගේ රත්තරනේ 420ක්. අපෙන් අහන්නේ පළල. හොඳට බලා ගන්න උදයංග සර්ගේ කෙටි ක්‍රමයක් තියෙනවා. සුදු පුතේ බලාගෙන ඉන්න. මෙතන 120 නම් මෙතනත් 120යි නේ පුතේ. ත්‍රිජිකෝණාශ්‍රේ සම්මුඛ පාද සමාන. 120. එතකොට පුතේ මේක 120 නම් මේකත් 120යි. එතකොට පුතේ මෙතෙන්ටම ගිහිල්ලා තියෙනවා 240. 120යි 120යි එකතු කරාම 240. එහෙනම් පුතේ ඉතුරු ටික කියන්නේ පරිමිතියනේ. එහෙනම් පුතේ මෙතනින් 240ක් අඩු කරනවා. පරිමිතිය කියන්නේ පුතේ වටේ දිගනේ. පරිමිතිය කියන්නේ පැටියෝ වටේ දිගනේ. අන්නේ 420න් 240ක් අඩු කරනවා. අඩු කරාට පස්සේ එනවා පුතේ කීයද? 0යි 12න් 4ක් ගියාම 8යි. මෙතන 3යි. උත්තරේ 180යි. එහෙනම් පුතේ මෙන්න මේ පළලවල් දෙකේ එකතු 180යි. එහෙනම් අපිට එක පළලක් ගන්න ඕන නිසා පළල ගන්න පුළුවන් පුතේ 180 දෙකෙන් බෙදනවා. ඇයි සර් දෙකෙන් බෙදුවේ? ඇයි දෙපැත්තට පළලවල් දෙකක් තියෙනවනේ. 180 දෙකෙන් බෙදුවම පැටියෝ 90යි. එහෙනම් ආදරණීය දෙමව්පියනේ ඔබේ දරුවට උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕන 90යි මීටර්. අත උසන්නේ ඒක ආවනම්. ඒක ආවනම් ඔබ සැබෑ දක්ෂයා. ඔබ සැබෑ දක්ෂයෙක්. ඇත්තටම දක්ෂයෙක්. සැබෑ දක්ෂයෙක්. තා එකපාරක් කියලා දෙන්නද? පුතේ ලේසි. පරිමිතිය කියන්නේ පැටියෝ වටේ දිගනේ. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඒ කියන්නේ මේකේ එකතුව. පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට පුතේ දිග 120යිනේ. එහෙනම් මෙතනත් 120යි. එතකොට 120යි 240ක් අයින් කරනවා. සම්පූර්ණ පරිමිතියෙන් 240ක් අයින් කරාම 180 වෙනවා.
180 කියන්නේ පුතේ පළලවල් දෙකේ එකතුව. මෙතන තියෙන පළලේ මෙතන තියෙන පළලේ එකතුව. එතකොට පුතේ එක පළලක් ගන්න ඕන නිසා පළල ගන්න පුළුවන් 180 දෙකෙන් බෙදමු. දෙක දෙකෙන් බෙදමු. එතකොට 180 දෙකෙන් බෙදුවම උත්තරේ 90යි. අත උසන්න එක තේරුණු කට්ටිය. සුපිරි පැටි. එතෙන්ට ලකුණු 3යි. දැන් බලන්න එකතු කළ පුතේ එකතු කළ බලන්න ලකුණු 16න් ඔබේ දරුවට ආදරණීය දෙමව්පියන් එකතු කළ බලන්න පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16ක් තියෙනවා. 16න් කීයද බලන්න. ඔබේ දරුවට 16න් ලකුණු කීයද බලන්න. 16න් ලකුණු කීයද කියලා බලලා දාන්න. හරි. හරි. ඊළඟට පුතේ අපි යන් දෙවෙනි ගැටලුවට. ලකුණු 16න් අත උස්සන්න බලන 16න් 16ම ආපු කට්ටිය. 16න් 16ම ආපු කට්ටිය මට බලන්න ආසයි. සුපිරිය පුතේ. මාර දක්ෂයෝ. මේ විදිහට පුතේ පේපර් ක්ලාස් එකකින් දිගටම යනකොට ඔයාලා දන්නේම නැතුව ඔයාලට අවශ්‍ය දැනුම ලැබෙනවා. හරි. මෙන්න දෙවෙනි ගාන. සුළු කරන්න 12න් 5 ධන 3න් 1 ආන් 12න් 5 ධන 3න් 1. පුතාලට මතකද උදයංග සර් කියලා දුන්නා භාග එකතු කරන විදිය. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න පුතේ. භාග එකතු කරනව නම් අනිවාර්යෙන්ම හරයන් මොකද්ද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. භාග එකතු කරන්න නම් පැටියෝ හරයන් සමාන වෙන්න ඕන. එහෙනම් පැටියෝ උදයංග සර් අපූර්ව කපටිකමක් කරනවා. ඔන්න බලන්න. 3 ඔයාට පුළුවන් ද 12 වෙන්න? අපෝ පුළුවන්. කීයෙන් වැඩි වුණොත්ද? 4ෙන්. හා. උඩයි යටයි 4ෙන් ගුණ කරනවා. ආන්න බලන්න. උදයංග සර් පැහැදිලිව කියලා දුන්න පුතේ 3 12 බවට පත් කර ගන්න ඕන. 3 12 කරන්න නම් 4ෙන් ගුණ කරන්න ඕන. ඒ වගේම මතක තියාගන්න පුතේ භාගයක් ගුණ කරනවා නම් උඩයි යටයි දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්නත් ඕන. හරිනේ? හරි. එතකොට එනවා පුතේ උත්තරේ මෙතන 12න් 5යි. 3 වරක් 4 12යි. 1 වරක් 4 4යි. එහෙනම් පුතේ උත්තරේ ගන්න පුළුවන් 12න් 5යි 4යි 9යි. අත උසන්න මේක ආපු දරුවෝ 12න් 9 ආවනම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. 12න් 9 ආවනම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. එතෙන්ට ලකුණු දෙකක් දෙන්න. ආදරණීය දෙමව්පියෝ තමයි පේපරේ බලන්න ඕන. මගේ රත්තරන් දෙමව්පියෝන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ළමයින්ට පේපරේ බලන්න දෙන්න එපා. ළමයින්ට වෙනම පොතක් තියාගෙන උදයංග සර්ගේ කටින් කියවෙන වැදගත් කාරණා උදයංග සර්ගේ කටින් කියවෙන වැදගත් කාරණා ලියා ගන්න දෙන්න. ඒ වෙලාවේ දරුවන්ට දෙන්න. නැත්තම් ප්‍රශ්නේ වැරදි නම් උත්තරේ ලියා ගන්න දරුවට දෙන්න. හරිනේ? right. අවස්ථාව දෙන්න. හැමතිස්සෙම දරුවට අවස්ථාව දෙන්න. ඊළඟට රෝමි ලක්කන් දෙක රත්තරන් පැටියෝ 7න් 4 අඩු කිරීම 2න් 1 අන්න බලන්න. 7න් 4 අඩු කිරීම 2න් 1. දැන් කොහොමද වැඩේ කරන්නේ? දරුවෙක් අහලා තියෙනවා සර් කුඩා කරන්නේ නැද්ද? සරල කරන්නේ නැද්ද? පුතේ ඒක එච්චරම අත්‍යවශ්‍ය නැහැ. දැනට ඔහොම කරගෙන යන්කෝ. දැනට ওই ටික කරගෙන යන්න. හරිනේ? බලාගෙන යන්න. 7න් 4 ඍණ 2න් 1. අපිට කියනවා මගේ රත්තරන් පුතේ මේකේ භාග දෙක අඩු කරන්නලු. දැන් මාර වැඩේ පුතේ. මාර වැඩේ. මොකද්ද වැඩේ? මෙතන තියෙන්නේ 7 නේව. මෙතන තියෙන්නේ 2. දෙන්නම සමාන නැහැ. ඊට පස්සේ පුතේ මම මෙයාගෙන් අහනවා දෙකෙන් අහනවා ඔයාට පුළුවන් ද 7 වෙන්න? බෑනේ. බෑ මට බෑ. 7 පුළුවන් ද 2 වෙන්න? බෑනේ. මාර වැඩේ. දැන් මොකද්ද කරන්නේ? ඔව් පුතේ. very good. මොකද්ද කරන්නේ සුදු පැටියෝ? ඔව්. කරන්නේ මේමයි. මේ දෙන්නම එකම තැනකට ගන්න පුළුවන් ද බලන්න. මේ දෙන්නගෙම
ගුණාකාර ටික ලියාගෙන යනකොට නිකමට ලියාගෙන යන් මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් මට කියන්නකෝ. 7ෙනුත් බෙදෙන 2ෙනුත් බෙදෙන සංඛ්‍යාවක් කියන්නකෝ. 14 නෙව 7ෙනුත් බෙදෙන 2ෙනුත් බෙදෙන සංඛ්‍යාව 14යි නේ පුස්පතිලක. 14යි. එහෙනම් පුතේ මේකෙන් ගිහිල්ලා අහනවා 14 වෙන්න කීයෙන්ද ගුණ වෙන්න ඕන? 14 වෙන්න කීයෙන්ද ගුණ වෙන්න ඕන පුතේ? මං ආයිමත් කරන්නම්කෝ. හරි. 14 වෙන්න කීයෙන්ද ගුණ වෙන්න පුතේ? මේක ගුණ කරනවා 7ෙන්. උඩයි යටයි 7ෙන් ගුණ කරනවා. මේක 14 කරන්න උඩයි යටයි 2ෙන් ගුණ කරනවා. ඇයි දෙවරක් 7 14යි නේ පුතේ. අන්න බලන්න. මේ පැත්ත 7ෙන් ගුණ කරා මේ පැත්ත 2ෙන් ගුණ කරා. දැන් පුතේ දෙවරක් 7 14යි. දෙවරක් 4 8යි. දෙවරක් 7 14යි. එක්වරක් 7 7යි. අන්න පැටියෝ. දැන් හරයන් සමානයි. හරයන් සමාන නම් විතරයි පුතේ අපිට අඩු කරන්න පුළුවන්. එහෙනම් 8ෙන් 7ක් ගියාම උත්තරේ 1යි. 14ෙන් 1යි. අත උසන 14ෙන් 1 ආපු කාණ්ඩේ. ඇත්තටම පුතේ ඔබ සැබෑ දක්ෂයෙක්. 14ෙන් 1 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ඇත්තටම දක්ෂයෙක්. ඇත්තටම දක්ෂයෙක්. හරි. ඊළඟට යන් පුතේ. අඩුපාඩුවක් තියෙන ලියා ගන්න සුදු මැණික. අඩුපාඩුවක් තියෙන ලියා ගන්න. හරි. ඊළඟ ගාන. දෙවනි කොටස පුතේ දෙවනි කොටස. ප්‍රෝමිලක්කන් 2. පේපර් ක්ලාස් එකක තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ පුතේ. එක දෙමව්පියෙක් මගෙන් අහනවා සර් සර්ට පුළුවන්ද එක එක පාඩමින් පාඩමට කරන්න. ඊට පස්සේ ඒකට ලකුණු 3යි පුතේ හොඳේ. දැන් හදපු ගානට ලකුණු 3යි. ඊට පස්සේ මම මේ දෙමව්පියන්ට මෙහෙම කිව්වා. අම්මා කෙනෙක් කතා කරලා ඇහුවා සර් පාඩමින් පාඩමට යන්න පුළුවන්ද? මං කිව්වා පුළුවන් අම්මේ. හැබැයි අම්මේ මීටත් වැඩිය ළමයි වැඩි වෙයි. ළමයිතුත් මට කැමති වෙයි. පාඩමෙන් පාඩමට යනකොට ළමයි හරි කැමති. හැබැයි උදයංග සර් දන්නවා. පාඩමක් කියන්නේ පුතේ මුළු සිලබස් එක බෝඩ් එකක් නම් මුළු සිලබස් එක බෝඩ් එකක් නම් පාඩම කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. මුළු සිලබස් එක බෝඩ් එකක් නම් පාඩම කියන්නේ මේ වගේ එකක්. තේරුණාද? හැබැයි පැටියෝ පේපරයක් කියන්නේ මේ මුළු මේ බෝඩ් එකම වගේ. තේරුණාද? මුළු සිලබස් එකම කවර් වෙනවා. ඒ හින්දා මගේ රත්තරම් පැටව් පේපර් ක්ලාස් එකට පණ වගේ ආදරය කරන්න. තියරි ක්ලාස් එකටත් වැඩිය මේ පේපර් ක්ලාස් එකේ හොඳ ගැඹුරක් තියෙනවා. අපිට නොදන්නා ගොඩක් දේවල් අපිට මතක් වෙනවා. පැහැදිලි නේද? රයිට්. ඊළඟට කියනවා පුතේ රෝමිලක්කන් 3. රෝමිලක්කන් 3. සුදුසු සංකේත යොදා භාග සංසන්දනය කරන්න. 5න් එකද ලොකු 7න් එකද ලොකු? පැටියෝ කට ඇරලා කියන්න 5න් එකද ලොකු 7න් එකද ලොකු? සර් ඕකට කපටි ක්‍රමයක් කියලා දෙන්නකෝ. අපිට හැමතිස්සෙම සර් ඕක වරදිනෝ. අත උසන්න කපටි ක්‍රමයක් කියලා දෙන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න කැමති කට්ටිය. ඔන්න බලන්න පුතේ. එහෙනම් අත් පහල් දාලා බලා ගන්න. සුදු පුතේ මතක් කරගන්න කේක් එකක්. ඔන්න කෙලගිලිනවා. කෙලගිලින්න එපා. කෙලගිලින්න එපා පුතේ. මතක් කරගන්න කේක් එකක්. හරි. කේක් එකක් 5කට කපලා කෑල්ලක් දුන්නොත්ද කැමති? 7කට කපලා කෑල්ලක් දුන්නොත්ද කැමති? 5කට කපලා කෑල්ලක් දුන්නොත්ද කැමති? 7කට කපලා කෑල්ලක් දුන්නොත්? ඔව් පුතේ. මතක තියාගන්න. 5කට කැපුවම කෑල්ල ලොකුයි. 7කට කැපුවම කෑල්ල එන්න චූටි වෙනවා. එන්න හීනක් විතර වෙනවා. ඒ නිසා පුතේ මෙතන ලොක්ක තමයි 5න් 1. හැමතිස්සෙම පුතේ මේවට කියන්නේ අසමානතා ලකුණු කියලා. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. අසමානතා ලකුණු.
අසමානතා ලකුණක හැමතිස්සෙම කට ඇරෙන්නේ විශාල පැත්ත. කට වැහෙන්නේ කුඩා පැත්ත. අන්න එක ලියලා තියාගන්න පැටියෝ. ඔයාලගේ ජීවිතේට ඕන වෙනවා. මෙන්න මේ වගේ ලකුණු වලට කියන්නේ පුතේ අසමානතා ලකුණු කියලා. කට ඇරෙන්නේ විශාල පැත්ත. කට වැහෙන්නේ කුඩා පැත්ත. එහෙනම් පුතේ මෙතන ලොක්ක තමයි 5න් 1. ලොක්ක තමයි 5න් 1. ලොක්ක තමයි 5න් 1. හරි බලමු ඊළඟ එක. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? පුතාලා මට අවංකවම උත්තරයක් දෙනවද? පුතාලා මට කියන්න පුතාලයි ගෙදරට කේක් එකක් ගෙනාවොත් කේක් එක අම්මා කපනවටද කැමති තාත්තා කපනවටද කැමති? කේක් එක අම්මා කපනවටද කැමති තාත්තා කපනවටද? ඔව්. අම්මා හැබැයි අම්මා ගොඩක් ප්‍රවේශමෙන් කපන්නේ නේ. අම්මා කපලා චූටි කෑල්ලක් තමයි දෙන්නේ. අනිද්දටත් තියෙනවා බ්‍රහස්පතින්දටත් තියෙනවා. හැබැයි තාත්තා එහෙම නැහැ. කේක් එක ගත්තා 4ට පැලුවා. ඔයා කන්න මේක මං කන්නම් මේකනේ. තාත්තලා එහෙම අනක් ගුණ නැහැ. හොඳට ලොකුවට කපනවා. මම නම් හරි කැමති තාත්තා කේක් එක කපනවා නම්. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ පුතේ. 4න් 3 4න් 3ද ලොකු 7න් 3ද ලොකු. හා දැන් කල්පනා කරන්න. කේක් වලින් කල්පනා කරන්න කේක් එකකින් කල්පනා කරන්න. පුතේ උදයංග සර් කියලා දීපු කෙටි ක්‍රමේ මතකද? කේක් එක මතකට ගන්න. 4කට කපලා කෑල්ලි 3ක් දුන්නොත්ද හොඳ? 7කට කපලා 3ක් දුන්නොත්ද හොඳ? ඔව් පුතේ 4කට කපලා දුන්නොත් නේ හොඳ පුතේ. එහෙනම් මේකේ ලොක්ක වෙන්නේ. මෙන්න මේ සංකේතයේ අසමානතා ලකුණ යොදලා තියෙනවා නම් ඔබේ දරුවා අති දක්ෂයෙක්. එතෙන්ට ලකුණු එකකට එක බැගින් ලකුණු දෙකක් දෙන්නම් මේ තාත්තේ. ලකුණු දෙකක් දෙන්න. ඊළඟට B කොටස. B කොටස. බිංදුව 5 10 15 20 එකක් බෙදලා තියෙනවා 1 2 3 4 5කට. හරි ඔය විදිහට බෙදලා තියෙනවා. රනිල් ඉන්නේ 7. රනිල් කොහොමත් 7 වැදිලා තමයි ඉන්නේ. රනිල් 7. කමල් ඉන්නේ 9. කමල් ඉන්නේ 9. විමල් ඉන්නේ 12. විමල් ඉන්නේ 12. බිමල් ඉන්නේ 15. බිමල් ඉන්නේ 15. හරි. දැන් අපිට කියනවා මගේ සුදු පුතේ ලස්සන කතන්දරයක් කියනවා. හොඳට අහගෙන ඉන්න. රනිල්ගේ වයස සොයන්න. රනිල්ගේ වයස පුතේ 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. උත්තරේ අවුරුදු 7යි. අවුරුදු 7 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. නියමයි පැටියෝ. සුපිරි සෙට් එකක් ඉන්නෝ නියමෙටම වැඩ කරනවා පුතේ. ලකුණු 1යි. ඊළඟට කියනවා විමල් කමල්ට වඩා කොපමණ වැඩි මහල්ද? විමල් කමල්ට වඩා කොපමණ වැඩි මහල්ද? විමල් කමල්ට වඩා කොපමණ වැඩිමල්ද? ඔන්න බලන්න පුතේ. සුදු පුතේ. උදයංග සර් රහසක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. මේ වගේ තැනකදී පුතේ වැඩිමහල් අඩු ඒවා හොයනකොට පුතේ ගෙම්බ පනින්න ඕන. ගෙම්බ පනින්න ඕන. ඔන්න බලන්න. විමල්ගේ ඉඳලා කමල්ට කමල්ගේ ඉඳලා විමල්ට පනින්න හදන්න. ඔන්න බලන්න පනිමු හා. 1යි 2යි. එහෙනම් පුතේ අවුරුදු 2ක්. අවුරුදු 2ක අවුලක් තියෙනවා. අත උසන් අවුරුදු 2 ආපු කාණ්ඩේ. අවුරුදු 2ක් වැඩිමල්. අවුරුදු 2ක් වැඩිමල්. ඊළඟට කියනවා හිස්තැනක් වයස අඩුයි
කමල්ගේ වයසට. එහෙනම් පුතේ කමල්ගේ වයසට වඩා අඩුයි. මගේ පුතාලා දන්නෝ මේ පැත්ත අඩු පැත්තනේ. කමල්ගේ වයසට වඩා අඩු කවුද? කමල්ට වඩා අඩු කවුද? රනිල්. කමල්ට වඩා අඩු ඉන්නේ රනිල් පුතා. එතෙන්ට ලකුණු 1යි. අවසාන එක. විමල්ගේ උපන් වර්ෂය 2000 නම් විමල්ගේ උපන් වර්ෂය අන්න පුතේ. විමල්ගේ උපන් වර්ෂය 2000ලු. විමල් ඉපදිලා තියෙන්නේ 2000ලු. අපෙන් අහන්නේ බිමල්. සුදු පුතේ අපි බලමු විමල්ට වඩා බිමල් කොච්චර වැඩිමල්ද කියලා. හරි බලමු. පණිමු බලන්න. 1යි 2යි 3යි. එහෙනම් පුතේ විමල්ට වඩා බිමල් අවුරුදු 3කින් වැඩිමල්. මගේ පුතේ අවුරුදු 3කින් වැඩිමල් වෙන්න නම් වේලාසනින් ඉපදෙන්න පෑය. සමහරු පුතේ කරන්නේ මෙතෙන්ට 3ක් එකතු කරනවා. වැරදි පුතේ. වැඩිමහල් වෙන්න නම් එයා කලින් ඉපදෙන්න ඕන. එහෙනම් පුතේ 2000න් 3ක් අඩු කරාම 1997. උත්තරේ 1997 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. 1997 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් මගේ රත්තරන් පුතේ. හරි. ආදරණීය දෙමව්පියනි එකතු කරලා බලන්න ඔබේ දරුවට ලකුණු 11න් කීයද කියලා. ආදරණීය දෙමව්පියනි එකතු කරලා බලන්න ඔබේ දරුවට ලකුණු 11න් කීයද කියලා. සාමාන්‍යයෙන් පුතේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16යි. අනිත් සෑම ප්‍රශ්නයකටම ලකුණු 11න් තමයි දෙන්නේ. ලකුණු 11න් තමයි දෙන්නේ. එකතු කරලා බලන්න. right. දැන් අපි යම් පැටියෝ තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන. ඔබ විසින් පන්ති කාමරයේදී සාදන ලද ඝන වස්තු දෙකක්. කියමු බලන්න. මං කියන්නම් හදපුවා. ඝනකාභය. ඝනකය. ඝනකාභය ඝනකය අනිත් එක මොකද්ද? සවිදි චතුස්තලය. සවිදි චතුස්තලය. ඔන්න ඔය තුනෙන් ආදරණීය දෙමව්පියනි දෙකක් තියෙනවා නම් ඔබේ දරුවා දක්ෂයි. ඝනකය සවිදි චතුස්තලය. චතුස්තලයට ලකුණු කමන්නේ. උදයංග සර් බලාපොරොත්තු වෙන්නේ සවිදි චතුස්තලය කියන එක. අනිවාර්යෙන් පුතේ සවිදි කියන එක දාන්න. ඊළඟට කියනවා මගේ රත්තරන් පුතේ ඒ අතුරින් එක් ඝන වස්තුවක පතර මැද දක්වන්න. මම පතරන් 3ම අඳින්නම්. මෙන්න. ඝනකයේ පතරම. ඝනකයේ පතරම. සමචතුරස්‍ර 6ක් තියෙනවා. ඝනකයේ පතරම. ආදරණීය දෙමාපියනි බලන්න. ඔබේ දරුවා මෙන්න මේ වගේ මුහුණත් 6ක් සමචතුරස්‍ර ඇඳලා තියෙනවා නම් ඝනකයේ පතරම හරි. ඝනකාභයත් එහෙමයි පුතේ. ඝනකාභයත් ඍජුකෝණාෂ්ට 4යි. මන් දල සටහනක් මේ අඳින්නේ. ඔබේ දරුවා ඍජුකෝණාශ්‍රයයි සමචතුරස්‍ර 2යි. ඍජුකෝණාෂ්ට 4යි. සමචතුරස්‍ර 2යි තියෙනවා නම් ඔබේ දරුවා දක්ෂයි. ඔබේ දරුවා දක්ෂයි. තව එකක් පුළුවන් අම්මේ තාත්තේ. සවිදි චතුස්තලයේ. මෙන්න මෙහෙමයි පතරම තියෙන්නේ. සවිදි චතුස්තලයේ පතරම තියෙන්නේ ආදරණීය දෙමාපියනි මෙහෙමයි. ඔබේ දරුවා මෙන්න මේක ඇඳලා තියෙනවා නම් ඔබේ දරුවා මෙන්න මේක ඇඳලා තියෙනවා නම් ඔහුත් අති දක්ෂයෙක්. මේක තමයි සවිදි චතුස්තලයේ පතරම. මේ තුනෙන් එකක් ඇඳලා තියෙනවා නම් ඔහුට ලකුණු 3ක් දෙන්න. ලකුණු 3ක් දෙන්න. තුනෙන් එකක් ඇඳලා තියෙනවා නම් ලකුණු 3ක් දෙන්න. ඊළඟට රත්තරන් පුතේ සවිදි චතුස්තලයක මුහුණතක හැඩය හා සවිදි චතුස්තලයක මුහුණතක හැඩය කුමක්ද?
සවිධි චතුස්තලයක මුහුණතක හැඩය ලියන්න පුතේ සමපාද ත්‍රිකෝණ සවිධි චතුස්තලයේ මුහුණතක් කියන්නේ පුතේ මේවා සමපාද ත්‍රිකෝණ ආදරණීය දෙමාපියනි සමපාද ත්‍රිකෝණ කියලා සමපාද කියන එක නැත්තම් ලකුණු දෙන්න එපා සමපාද කියන එක නැත්තම් ලකුණු දෙන්න එපා අනිවාර්යයෙන්ම සමපාද කියන එක තියෙන්න ඕන නැත්තම් උත්තරේ වැරදි නිකම්ම නිකන් ත්‍රිකෝණය ලියලා නම් සම්පූර්ණයෙන්ම වැරදි පුතේ හරිනේ හරි ඊළඟට කියනවා ඊට උඩින් ප්‍රශ්නයක් තියෙනවලු ඊට උඩින් ප්‍රශ්නයක් තියෙනවලු එම ඝන වස්තුවේ මුහුණු ශීර්ෂ දාර ලියා දක්වන්න මුහුණු ශීර්ෂ දාර ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා මෙන්න මේ ටික ලියලා තියෙනවා නම් ඔහු දක්ෂයෙක් ඝනකයකට මගේ පුතාලා කියන්න බලන්න ඝනකයකට මුහුණත් කීයද මුහුණත් දාර ශීර්ෂ දැන් කියමු බලන්න ඝනකයකට මුහුණත් පැටියෝ 6යි ආදරණීය පුතාලා දන්නේ නැත්නම් මේව ලියා ගන්න දාර 12යි ශීර්ෂ 8යි මුහුණත් 6යි දාර 12යි ශීර්ෂ 8යි ඊළඟට ඝන කාභයත් ඒ වගේමයි මුහුණත් 6යි දාර 12යි ශීර්ෂ 8යි මේව ලියා ගන්න සතරනේ වෙනම පොතක් තියාගෙන ලියා ගන්න ඊළඟට සවිධි චතුස්තලයට මුහුණත් 4යි දාර කීයද දාර සුදු මට දාර කියන්නකො දාර 6යි ශීර්ෂ කීයද පැටියෝ සවිධි චතුස්තලයට ශීර්ෂ 4යි very good ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා මේකෙන් එකක් කලින් ඇඳපු පතරම තියෙන්නේ අන්නේ පතරමට අදාළ ඝනකය ඇඳ නම් මේ ටික ලියලා තියෙනවා ඝන කාභය ඇඳ නම් මේ ටික ලියලා තියෙනවා සවිධි චතුස්තලය ඇඳ නම් මේ ටික ලියලා තියෙනවා අත උස්සන්න බලන්න මේක හරි කාණ්ඩේ ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ ඇත්තටම ඔබට ගණන් පුළුවන් ඊළඟට කියනවා සවිධි චතුස්තලයක මුහුණතක හැඩය මොකද්ද සමපාද ත්‍රිකෝණ දරුවෙක් අහලා තියෙනවා සමාන කියලා ලියලා තියෙනවා හරිද වැරදි සමපාද තියෙන්න ඕන සමාන කියලා තිබිලා බෑ සම්පාද තියෙන්න ඕන ඊළඟට පුතේ ට්‍රපීසියමක් ඇඳ එහි ලක්ෂණ ලියා දක්වන්න ආපෝ විලි ලැජ්ජයි පුතේ මාර ලේසි ට්‍රපීසියමක් අඳින්නලු මෙන්න බලන්න පුතාලට මතකද චූටි කාලේ පුතාලට ගෙයක් අඳින්න කිව්වම පුතාලා අඳින්නේ මේ ගෙයි වහල පුතාලට ගෙයක් අඳින්න කිව්වම ගෙයි වහල අඳින්නේ මේ විදියට නේ පැටියෝ ආන්නෝක තමයි පුතේ ට්‍රපීසියම කියන්නේ මෙන්න මේකට තමයි කියන්නේ ට්‍රපීසියම කියන්නේ හරිද ට්‍රපීසියමකට තියෙන්නේ එකම එක ලක්ෂණය පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් කියන්න පුතේ ට්‍රපීසියමකට තියෙන්නේ එකම එක ලක්ෂණය ඔය ආදරණීය දෙමාපියන්ට ළඟ ඉන්න කට්ටියන්ට කියන්න මොකද්ද පුතේ ඔව් මොකද්ද සම්මුඛ පාද යුගල අතර සම්මුඛ පාද යුගලයක් අතර පරතරය මොකද්ද වෙන්නේ සමාන එච්චරමයි එහෙනම් ලියන්න පුතේ උත්තරේ සම්මුඛ පාද යුගලයක් අතර සම්මුඛ පාද යුගලයක් අතර පරතරය සමානයි සම්මුඛ පාද යුගලයක් අතර පරතරය සම එච්චරමයි පුතේ ආදරණීය දෙමාපියනි වෙන මොනව ලියලා තිබුණා ලකුණු බිඳුවයි වෙන මොනව ලියලා තිබුණා ලකුණු බිඳුවයි හේතුව ට්‍රපීසියමකට තියෙන එකම එක ලක්ෂණය සම්මුඛ පාද යුගලයක් අතර පරතරය සමාන වීම විතරයි සම්මුඛ පාද යුගලයක් අතර පරතරය සමාන වීම විතරයි හරි දැන් ආදරණීය දෙමාපියනි ලකුණු එකතු කරලා බලන්න අපේ පැටවුන්ට ලකුණු කීයද කියලා 11න් තුන්වෙනි ගානට ලකුණු කීයද බලන්න බලන්න පුතේ පේපර් ක්ලාස් එකක තියෙන වටිනාකම
අන්න බලන්න. ඔව්. සම්මුඛ පාද යුගලයක් අතර පරතරය සමානයි. හරි. ඊළඟට හතරවෙනි ගාන චූටි පුතේ. හතරවෙනි ගාන පොඩ්ඩක් අපහැදිලිනේ. හතරවෙනි ගාන පොඩ්ඩක් අපහැදිලි. උදයන්ග සර් දෙන්න. මිලිලීටර් වලින් දෙන්න තියෙන්නේ. ටක් ගාලා ඔයාලගේ අම්මලා ඉස්සරහා මෙන්න මේකට උත්තරේ දෙන්න බලන්න. හතරවෙනි ගානේ පළවෙනි ගාන. 7යි ලීටර්. ඊළඟට තියෙන්නේ 3යි ලීටර් 85යි මිලිලීටර්. මෙන්න මේ ටික පුතේ මිලිලීටර් කරන් ඉක්මන් කරා. ආදරණීය දෙමව්පියෝ ඉස්සරහා වැඩ පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. ආදරණීය දෙමව්පියෝ ඉස්සරහා වැඩ පෙන්වන්න පුළුවන් අවස්ථාවක් පුතේ. මේක මිලිලීටර් කරන්න සුදු පුතේ ඉක්මන් කරා. ලීටර් 7 සහ ලීටර් 3යි මිලිලීටර් 85 ඉක්මන් කරා. හරි. කරන්න තියෙන්නේ මෙච්චරයි. පුතේ මගේ පුතාලා දන්නවා ලීටරයකට මිලිලීටර් 1000යි නේව. ලීටරයකට මිලිලීටර් 1000යිනේ. එහෙනම් පුතේ 7යි කියන්නේ 7 වැඩි කරන්න ඕන 1000. එහෙනම් ආදරණීය දෙමාපියනේ උත්තරේ එන්න ඕන මිලිලීටර් 7000. අත උස්සන්න 7000 ආවනම් ඔබට ලකුණු දෙකක් හිමි. ලකුණු දෙකක් හිමි. නෑ එක ලකුණයි පැටියෝ. මෙතෙන්ට දීලා තියෙන එක ලකුණ. ඊළඟට පැටියෝ හොඳට බලා ගන්න සුදු පුතේ. ඊළඟ එක මෙතන ලීටර් 3යි නේව. සුදු පුතේ මෙතන ලීටර් 3යි නේව. ලීටර් 3යි කියන්නේ මිලිලීටර් 3000යි. අන්න බලන්න. මිලිලීටර් 3000. 3000ට පැටියෝ මෙතන 85 එකතු වෙනව නේව. අන්න බලන්න. 3000ට 85 එකතු වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ 3085යි. ආදරණීය දෙමාපියනි ඔබේ දරුවට 3085 ඇවිල්ලා නම් ඔහු සැබෑ දක්ෂයෙක්. 3085 ඇවිල්ලා නම් ඔහු සැබෑ දක්ෂයෙක්. ඇත්තටම දක්ෂයෙක්. මාරම සතුටුයි. මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි. ඔක්කොම ලකුණු දෙකක් එතෙන්ට හිමි වෙනවා. ඊළඟට කියනවා පුතේ A හා B භාජන දෙකෙහි ඇති දියර ප්‍රමාණ පහත දක්වා ඇත. A භාජනයේ ඇති දියර ප්‍රමාණය හරි අඩක්. B භාජනයට දමන ලදී. හරි. ඔන්න පුතේ A භාජනය B භාජනය කියලා දෙකක් තියෙනවා. බලාගෙන ඉන්න පුතේ A භාජනයේ B භාජනය කියලා භාජන දෙකක් තියෙනවා. A භාජනය B භාජනය. A භාජනයේ තියෙනවා පුතේ මිලිලීටර් 600ක්. B භාජනයේ තියෙනවා පැටියෝ ලීටර් 1යි මිලිලීටර් 100ක්. හරි. අපිට කියනවා මගේ සතරම් පැටියෝ අපිට කියනවා B භාජනයේ A භාජනයේ ඇති දියර ප්‍රමාණයෙන් හරියට B භාජනයට දානවා. මෙන්න මේකෙන් හරි අඩක්. පුතේ මේකෙන් හරි අඩක් කියන්නේ පුතේ 600න් භාගයක් 300යි නේව. 600න් භාගයක් 300යි. එහෙනම් පුතේ 300ක් මෙතෙන්ට එකතු වෙනවා. 300ක් මෙතෙන්ට දානවා. එහෙනම් අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා B භාජනයේ නව දියර ප්‍රමාණය. එහෙනම් පුතේ B භාජනයේ නව දියර ප්‍රමාණය මෙතන තියෙන ලීටර් 1යි මිලිලීටර් 300ට 300ක් එකතු වුණාම ලීටර් 1යි 100ට 300ක් එකතු වුණාම පැටියෝ 400යි මිලිලීටර්. අත උස්සන්න ඒක ආපු දරුවෝ. ලීටර් 1යි මිලිලීටර් 400යි. ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. නියමයි. බලන්න පේපර් ක්ලාස් එකක තියෙන වටිනාකම මේකට හුරු වෙන්න පුතේ. පේපර් ක්ලාස් එකක තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. ඊළඟට A භාජනයේ ඉතිරි දියර ප්‍රමාණය
ඒ භාජනයේ ඉතිරි දියර ප්‍රමාණය පුතේ 600න් 300ක් ගියාම ඉතුරු කීයද? එහෙනම් ඒ භාජනයේ ඉතුරු මිලිලීටර් 300යි. එහෙනම් ඊළඟ එකට උත්තරේ පුතේ මිලිලීටර් 300යි. මිලිලීටර් 300යි. පළවෙනි එකට ලකුණු 1යි ඊළඟ එකට ලකුණු 2යි. ආදරණීය දෙමාපියනි ඔබ ලකුණු දාන්න. පළවෙනි රෝමි ලක්කම් එකට ලකුණු 1යි ඊළඟ එකට ලකුණු 2යි. ඊළඟට රෝමි ලක්කම් 3 ඒ භාජනයේ ඉතිරි වූ ප්‍රමාණය ලීටර් 1ක් බවට පත් කිරීම සඳහා තව කොච්චර දියර ප්‍රමාණයක් එකතු කරන්න ඕනද? පුතේ මෙන්න මෙතන ඉන්න ජල ප්‍රමාණය ලීටර් 1ක්. ලීටර් 1ක් කියන්නේ 1000ක් නෙව. ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1000යි නේ පුතේ. එහෙනම් 1000ක් කරන්න මෙතන 300ක් ඉන්නවනේ. 300ට තව කීයක් දාන්න ඕනද? කල්පනා කරලා බලන්න. මෙතන දැන් 300යි තියෙන්නේ. මෙතන දැන් තියෙන්නේ 300යි. එහෙනම් මේක ලීටර් 1ක් 1000ක් කරන්න තව කීයක් දාන්න ඕනද? 700යි මිලිලීටර්. නැත්තම් 1000න් 300ක් අඩු කරලා 700 දැම්මත් ඒත් හරි. එතෙන්ට ලකුණු 2යි පුතේ. අත උසන 700 ආපු දරුවෝ. අවංකෙන්ම 700 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියි. ඔබ අති දක්ෂයෙක්. හරි. ඊළඟට B කොටස. B කොටසේ තියෙන්නේ ද්‍රව මිනුම් එකතු කිරීම සහ අඩු කිරීම. B කොටස. උදයන්ක සර් කොහොම හරි මහන්සි වෙන්නේ පුතේ. අද කොහොම හරි පුතාලට මේ ගණන් ටික අල්ලලා දෙනවා මං. ලීටර් මිලිලීටර්. ලීටර් මිලිලීටර්. 2.270යි. ඕකට එකතු කරන්නලු 3.430. ඔන්න බලන්න පැටියෝ එකතු කරමු. විලි ලැජ්ජාය පණ යනවා. සාමාන්‍ය එකතු කිරීම 0.0.0යි. 7යි 3යි 10න් 0.1ක් ඉතුරුයි. 6යි 7යි. 2යි 3යි 5යි. උත්තරය ලීටර් 5යි මිලිලීටර් 700යි. අත උසන්නේ ඒක ආපු දරුවෝ. අවංකෙන්ම ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ. ලීටර් 5යි මිලිලීටර් 700යි. ඊළඟට කියනවා පුතේ දෙවනි ගාන. එතෙන්ට ලකුණු 2ක් දෙන්න පුතේ. මේක හරිනම් ලකුණු 2ක් දෙන්න සුදු මැණික. ලකුණු 2යි. සාමාන්‍ය එකතු කිරීම. ඊළඟට ලීටර් මිලිලීටර් දෙවනි ගාන. අපිට කියනවා 200න් 1.500ක් අඩු කරන්නලු. 200න් 1.500ක් අඩු කරන්නලු. ඔන්න බලන්න. සුදු පුතේ බලා ගන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 1න් 5ක් බැහැ නේද? අල්ලපු ගෙදරින් එකක් අරන් යනවා. 11න් 5ක් 6යි. එතකොට පුතේ මෙතන 1න් 1ක් බිඳුවයි. හරියටම උත්තරේ මිලිලීටර් 600යි. අත උස්සන්න මිලිලීටර් 600 ආපු කට්ටිය. ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. මිලිලීටර් 600 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. එතෙන්ට ලකුණු 2යි මගේ රත්තරන් පැටියෝ. දැන් ආදරණීය දෙමාපියන් එකතු කරලා බලන්න. එකතු කරලා බලන්න ඔබේ දරුවට ලකුණු කීයක් ලකුණු 11න් අරගෙනද කියලා. ලකුණු කීයක් 11න් අරගෙනද බලන්න ඉක්මන් කරන්න. හරි. ඊළඟට පැටියෝ පස්වෙනි ගාන. මෙහි දක්වා ඇති සංඛ්‍යා අධ්‍යයනය කර පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එහෙනම් මම මෙහෙම ඉඳගෙනම ලෑස්ති වෙන්නම්. ලෑස්ති වෙන්න. විශාලතම ඔත්තේ සංඛ්‍යාව. විශාලතම ඔත්තේ සංඛ්‍යාව බලන්න පුතේ. ඔතන තියෙන්නේ 23නේ. අත උසන්න 23 ආපු කාණ්ඩේ. සුපිරි පුතේ ලකුණු එකක් දෙන්න. සුපිරි ලකුණු එකයි. නියමයි පැටියෝ. ඇඟ හිරි වැටෙනව පුතේ. ඔහොම ගණන් හදන සෙට් එකක් දැක්කමයි. ඊළඟට රෝමි ලක්කම් 2. සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ පුතේ වර්ග සංඛ්‍යාවලට. එක්වරක් 1, දෙවරක් 2, තුන්වරක් 3. අපි බලමු උතර තියෙන්නේ මොකක්ද කියලා. 1 තියෙනවා පුතේ. 1 ගන්න පුළුවන්. සමචතුරස්‍ර සංඛ්‍යා 1. 7 තියෙනවා.
තුන් වරක් තුන 9 තියෙනවද බලන්න. 9 තියෙනවා. හතර වරක් 4 16 16 තියෙනවා. පස් වරක් 5 25 25 නෑ. එහෙනම් පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා තියෙන්නේ ඔච්චරයි. සමචතුරස්‍ර සංඛ්‍යා තියෙන්නේ ඔච්චරයි. ඊළඟට ප්‍රථමක සංඛ්‍යා තෝරා ලියන්න. ප්‍රථමක සංඛ්‍යා තෝරා ලියන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා. එහෙනම් චූටිම ප්‍රථමක සංඛ්‍යාව මගේ පුතාලා දන්නෝ 2. ඊළඟට 3. 3 ඉන්නවද බලන්න ඉන්නෝ. ඊළඟට 5. 5 ඉන්නවද ඉන්නෝ. 7 ඉන්නෝ. 9 බෑ 10 බෑ 11 ඉන්නෝ. 13 ඉන්නවා. 14 බෑ 15 බෑ 16 බෑ 17 ප්‍රථමකයි. මොකෙන්වත් බෙදෙන්නේ නැහැ. 18 බෑ 19 ප්‍රථමකයි. 20 බෑ 21 බෑ 22 බෑ 23 ප්‍රථමකයි. අන්න බලන්න. මෙන්න මේ ටික ආදරණීය දෙමාපියනි ඔබේ දරුවට ඇවිල්ලා නම් මේ ටික ඇවිල්ලා නම් ඔබේ දරුවා අති දක්ෂයෙක්. ඒ දරුවට ප්‍රථමක සංඛ්‍යාව වෙන් කරගන්න පුළුවන්. දරුවෙක් අහනවා සර් ඒක ගන්නෙ කොහොමද? ගන්නෙ මෙහෙමයි පුතේ. මොකකින්වත් බෙදෙන්නේ නැහැ නේද? බලන්න 19 මොකෙන්වත් බෙදෙනවද? 19 මොකෙන්වත් බෙදෙනවද? දෙකෙන් බෙදෙනවද? තුනෙන් මොකකින්වත් බෙදෙන්නේ නැහැ. මේ 19 බෙදෙන්නේ එකෙනුයි 19නුයි විතරයි. ආන්නේවට තමයි කියන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒ කියන්නේ මොකකින්වත් බෙදෙන්නේ නැති ඒවා. හරි. එතෙන්ට ලකුණු දෙකක් දෙන්න. right. ඊළඟට රෝමිලක්කම් 4 විශාලතම සංයුත් සංඛ්‍යාවලිය එහි සාධක සියල්ල ලියන්න. විශාලතම සංයුත් සංඛ්‍යාව කියන්නේ පුතේ සංයුත් කියන්නේ ප්‍රථමක නොවන. ඒ කියන්නේ සාධක දෙකකට වඩා වැඩි. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. සංයුත් සංඛ්‍යා කියන්නේ පුතේ සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවා. සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවා. බලමු කවුද ඉන්නේ කියලා. චණ්ඩියා. වැඩිම එක්කෙනා තමයි 24. ලොකුම සංයුත සංඛ්‍යාව තමයි පැටියෝ 24. අපිට කියනවා මෙයාගේ සාධක සියල්ල ලියන්නලු. විලි ලැජ්ජයි පුතේ මාර ලේසි. එක් වරක් 24. දෙවරක් 12. තුන් වරක් 8. හතර වරක් 6. ඔච්චරයිනේ. 24 හැදෙන විදි ටික තියෙන්නේ ඔච්චරයිනේ පැටියෝ. එක් වරක් 24, දෙවරක් 12, තුන් වරක් 8, හතර වරක් 6. එහෙනම් පුතේ 24 සාධක කියන්නේ මෙන්න මේ සෙට් එක. 24 සාධක කියන්නේ මෙන්න මේ සෙට් එක. එහෙනම් සාධක ගන්න පුළුවන්. කියන්න අම්මා. 1 2 3 4 6 8 12 24. අත උසන්න අවංකෙන්ම පැටියෝ. අවංකෙන්ම මෙන්න මේ සාධක ටික ඇවිල්ලා තියෙනවා නම් ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා අති දක්ෂයෙක්. ඔබේ දරුවට මේ හැකියාව තියෙනවා. මතක තියාගන්න උදයන්ග සර්ගේ පන්තියේ විතරයි දෙමාපියන්ට ළඟ ඉන්න අවස්ථාව දෙන්න. දෙමාපියෝ මම නම් හරි කැමතියි දෙමාපියෝ ළඟ ඉන්නවනම්. හරිම කැමති. සමහර ගුරුවරු කැමති නැහැ. දෙමාපියෝ ළඟ ඉන්නවට කැමති නැහැ. ඒකට හේතුව ළමයි රවට්ටන්න බැරි නිසා. දෙමාපියෝ ළඟ ඉන්නකොට ළමයි රවට්ටන්න බෑනේ. ඉතින් පුතේ අපි රවට්ටන්නේ නැහැ හරියට උගන්වනවා. ඒ නිසා දෙමාපියන්ට හැමතිස්සෙම කියන්නේ දරුවගේ ළඟ ඉන්නවනම් දරුවට නොතේරුණු දෙයක් හරි ඔබට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔන්ලයින් වලින් අපිට ලැබුණු chance එකක් තමයි මෙන්න මේක. ඔන්ලයින් වලින් ලැබුණු ලොකුම chance එක තමයි දරුවා කරන වැඩ ටික අපිට බලාගෙන ඉන්න පුළුවන්. දෙමාපියන්ට බලාගෙන ඉන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා පුතේ රෝමිලක්කම් 5. ඉහත සංඛ්‍යා අතුරින් ත්‍රිකෝණ සංඛ්‍යා වන ඔත්තේ සංඛ්‍යා දෙකක්. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ පුතේ ත්‍රිකෝණයක් ආකාරයට තිත් සටහන් කළ හැකි සංඛ්‍යා.
ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මගේ අම්මා ත්‍රිකෝණයක් ආකාරයට 38න් කරන්න පුළුවන් ඒක. එහෙනම් පුතේ මම ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියාගෙන යන්නද? 1 ඒකට 2ක් එකතු කරාම 3යි. 3ට 3ක් එකතු කරාම 6යි. අන්න බලන්න යන රටාව. 6ට 4ක් එකතු කරාම 10යි. 10ට 5ක් එකතු කරාම 15යි. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඔතනින් පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවන ඔත්තේ සංඛ්‍යා දෙකක් ගන්න පුළුවන්. 3 පුළුවන්, 15 පුළුවන්, 1ක් පුළුවන්. 1 පුළුවන්, 3 පුළුවන්, 15 පුළුවන්. මෙතන කැමති එකකින් ත්‍රිකෝණ සංඛ්‍යාත් වන ඔත්තේ සංඛ්‍යා තමයි 1 ගන්න පුළුවන් පුතේ. 3 ගන්න පුළුවන්. 15 ගන්න පුළුවන්. තව පුළුවන් පුතේ ඕනනම් 21 ගන්නත් පුළුවන්. එහෙනම් උත්තරයට ගන්න පුළුවන් 1 පුළුවන්. 1 ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙනවා. ඔත්තේ සංඛ්‍යාවකුත් වෙනවා. 3 පුළුවන්. 15 පුළුවන්. 21 පුළුවන්. අත උස්සන්න ඔය හතරෙන් දෙකක් ලිව්වනම් ඔබ සැබෑ දක්ෂයෙක්. ලකුණු 2යි. අවසාන එක කියනවා පුතේ. ඉහත සංඛ්‍යා අතුරින් 2 5 10 යන සංඛ්‍යා තුනම ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක් ලියන්නලු. ඉහත සංඛ්‍යා අතුරින් 2 5 10 යන සංඛ්‍යා තුනෙන්ම බෙදෙන ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා. අන්න පුතේ. 2නුයි 5නුයි 10නුයි අන්න බලන්න. ඔන්න බලන්න උදයන්ග සර් හොයන හැටි. කෙටි ක්‍රමයක් තියෙනවා. බලා ගන්න. 2නුත් බෙදෙන්න ඕන, 5නුත් බෙදෙන්න ඕන, 10නුත් බෙදෙන්න ඕන. සුදුමැණික. ඔන්න බලන්න කෙටි ක්‍රමේ. බලා ගන්න. කාටවත් කියන්න එපා. ඔන්න බලන්න. 2කින් බෙදෙන්න නම් අවසාන ඉලක්කම බිඳුව 2 4 6 8 වෙන්න ඕන. පුතාලා ලියලා තියාගන්න. ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් 2කින් බෙදෙන්න නම් බිඳුව 2 4 6 8 වෙන්න ඕන. 5න් බෙදෙන්න නම් අග ඉලක්කම බිඳුව 5 වෙන්න ඕන. 10න් බෙදෙන්න නම් අග ඉලක්කම බිඳුව වෙන්න ඕන. එහෙනම් පුතේ මේ තුනටම ගැලපෙන්නේ අග ඉලක්කම මොකද්ද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕන. අග ඉලක්කම බිඳුව වෙන්න ඕන. එහෙනම් බලන්න මගේ රත්තරනේ අග ඉලක්කම බිඳුව වෙන සංඛ්‍යාව මොකද්ද තියෙන්නේ කියලා. 10 ගන්නත් පුළුවන්. 20 ගන්නත් පුළුවන්. අග ඉලක්කම බිඳුව වෙන ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒක 2නුත් බෙදෙනවා, 5නුත් බෙදෙනවා, 10නුත් බෙදෙනවා. මේවා ලියලා තියාගන්න. හරි. ඊළඟට පුතේ 6 වෙනි ගාන. ආදරණීය දෙමාපියන් එකතු කරලා බලන්න දරුවට ලකුණු 11න් කීයද කියලා. ලකුණු 11න් කීයද කියලා බලන්න. හරි. ඊළඟට 6 වෙනි ගාන. ක්‍රීඩා සංදර්ශනයක සහභාගී වන ජගත් උතුරු දිශාවට මුහුණ සිටිනසේ මුහුණලා තම දකුණු අත පැත්තෙන් ගිනිකොන දිශාවට හැරේ. දකුණු අත පැත්තෙන් ගිනිකොන දිශාවට හැරේ. හරි. එතකොට පුතේ ඔබ ඇඳගන්න මෙන්න මේක. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. මෙන්න මේක ඇඳගත්තම වැඩේ ලේසි පැටි. අපිට කියන උතුරු දිශාවට මෝනලා. එහෙනම් මේ පැත්තට ඊතලයක් දාගන්න. මෝනලා ඔහු දකුණු අත පැත්තෙන් දැන් උතුරු දිශාවට ඉන්නවා නම් දකුණු අත පැත්ත මේකනේ. අන්න ගිනිකොන දිශාවට. අන්න ගිනිකොන දිශාවට හැරෙන්න. දකුණු අත පැත්තෙන් ගිනිකොන දිශාවට හැරෙන්න. ජගත් කැරකෙවුණු කෝණය ඇඳ පෙන්නන්න. අන්න මෙන්න මේක ඇඳලා පෙන්නන්න. කොහොමද දන්නවද? මේම උතුර ගිනිකොන. මෙන්න මේ විදිහට ඔබේ දරුවා ඇඳලා තියෙනවා නම් ඔබේ දරුවා අති දක්ෂයෙක්. ජගත් හැරුණු කෝණය මෙන්න මේ විදිහට ඇඳලා තියෙනවා නම් ඔබේ දරුවා අති දක්ෂයෙක්. දෙන්න ලකුණු 1යි. ඊළඟට කියනවා පුතේ එම කෝණය කුමන වර්ගයේ කෝණයක්ද? මේ කෝණයට කියන්නේ පුතේ මහා කෝණයක් කියලා. මේ කෝණයට කියන්නේ පැටියෝ මහා කෝණයක් කියලා.
මේ කෝණ වලට කියන්නේ මහා කෝණයක් කියලා. හරි. අත උස්සන්න කෝණ ටික දැනගන්න ආස කට්ටිය. right. කවුරුත් අත් ගන්න අත්. හරි. මේ මොන කෝණෙද? පෙන්නන්න. කවුරු පෙන්නන්න. මේ මොන කෝණෙද? සුළු කෝණය. මේක ඍජු කෝණය. මේක මහා කෝණය. මේක සරල කෝණය. මේක පරාවර්ත කෝණය. තේරුණානේ? අයිමත් කරනවා. මේක සුළු කෝණය. මේක ඍජු කෝණය. මහා කෝණය. සරල කෝණය. පරාවර්ත කෝණය. හරි. ඊළඟට කියනවා ඔහු කැරකුණු පසු ඔහු සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව මොකක්ද? ඔහු කැරකුණාට පස්සේ ඔහු සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව වයඹ දිශාව. ගිනි කොනට ප්‍රතිවිරුද්ධව ඉන්නේ වයඹ. වයඹ දිශාව. ඊළඟට කියනවා B කොටස පුතේ එතෙන්ට ලකුණු දෙකක් දෙන්න. සාරි ශීතකරණ කිරිබත් ගෞම ඉන්දියාප්ප රූපවාහිනිය කලිසම කමීසය පාන් විදුලි උඳුන ඉහත ද්‍රව්‍ය පොදු ලක්ෂණ අනුව කාණ්ඩ තුනකට වෙන් කරන්න. කාණ්ඩ තුනකට වෙන් කරන්නලු. මට chat එකට දාන්න බලන්න පුතේ ඔබ දැකපු කාණ්ඩ තුන. chat එකට දාන්න බලන්න. සාරි ඒව ගන්න පුළුවන් පුතේ ඇඳුම් කියලා. ඇඳුම් ගන්න පුළුවන් සාරි වලට. තව තියෙනවා ශීතකරණ. ශීතකරණ කියන්නේ නිවසේ පාවිච්චි කරන විදුලි උපකරණයක්. නිවසේ උපකරණ. විදුලි උපකරණයක් ශීතකරණයක්. බලන්න මේ උදයන්ග සර් වෙන් කරන විදියට ඔයාලා වෙන් කරලා තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. කිරිබත් කියන්නේ පුතේ ආහාරයක්. කිරිබත් කියන්නේ ආහාරයක්. කිරිබත් කියන්නේ පැටියෝ ආහාරයක්. ගෞම ඇඳුමක්. ඊළඟට ඉන්දියාප්ප කියන්නේ කෑමක්. ඉන්දියාප්ප. රූපවාහිනිය කියන්නේ විදුලි උපකරණයක්. රූපවාහිනිය. කලිසම කමීසය ගෞමක්. කලිසම ඒක ඇඳුමක්. කමීසය ඇඳුමක්. ඊළඟට පාන් කියන්නේ කෑමක් පුතේ ආහාරයක්. පාන් විදුලි උඳුන අවන් එක. විදුලි උඳුන. ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා මෙන්න මේ විදියට කාණ්ඩ වලට වෙන් කළ තියෙනවා නම් ඒ වගේම මෙන්න මේ මාතෘකා ටික හරියට ලියලා තියෙනවා නම් ඇඳුම් නිවසේ උපකරණ නැත්නම් විදුලි උපකරණ ආහාර පාන ඔන්න ඔය විදියට වෙන් කළ තියෙනවා නම් ඔබේ දරුවා අති දක්ෂයි. ඔය ක්‍රම තුන තමයි තියෙන්න ඕන. විදුලි ඇඳුම් විදුලි උපකරණ සහ ආහාර. හරි පුතේ. හරි. right. ඊළඟට පුතේ ටක් ගාලා සාකච්ඡා කරමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළා අද පන්තිය නවත්තමු. රෝම ඉලක්කම් 1 254 23න් වැඩි කරාම කීයද? ටක් ගාලා කියන්න පුතේ. 254 23න් වැඩි කරාම උත්තරේ දාන්න බලන්න. chat එකට දාන්න බලන්න ඉක්මන් කරන්න. දරුවෙක් වෙන් කළ තියෙන ඇඳුම් ආහාර භාණ්ඩ. වෙන්න පුළුවන් පුතේ. ගැළපෙන තුනක් තියෙනවා නම් දෙමාපියනි ලකුණු දෙන්න. 254 23න් වැඩි කරාම 254 23න් වැඩි කරා 254 23න් වැඩි කරාම පැටියෝ විලි ලැජ්ජයි 23න්ද 24න්ද 23 3 වරක් 4 12න් 2යි එකක් ඉතුරුයි 3 වරක් 5 15යි 16න් එකක් ඉතුරුයි 3 වරක් 7යි දෙකෙන් දෙවරක් 8යි දෙවරක් 5 10න් මිනිහ එකක් ඉතුරු 4 5 මේක බැරි නම් ඇත්තම පුතේ පොඩි අවුලක් තියෙනවා 5842 5842 ඊළඟට බෙදන්නලු 1024 8ෙන් බෙදන්නලු විලි ලැජ්ජයි පුතේ අපිට ලැජ්ජ කරන ශිෂ්‍යත්ව කාලේ ගැටලු 8යි දෙකක් ඉතුරු 22ට
2යි 16යි 6ක් ඉතුරු 64ට 8යි. උත්තරය 8 වරක් 8 64යි. උත්තරය 128යි. ඒක වේගෙන් බලාගෙන යන්න. ලකුණු 2යි. පළවෙනි එකට ලකුණු 3යි ඊළඟ එකට ලකුණු 2යි. පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද අසත්‍ය නම් අසත්‍ය ලකුණද යොදන්න. හරි. වෘතයට සම්මිතික රේඛා 6ක් පමණක් ඇත. පට්ටපල් බොරු පුතා වැරදි. වෘතයකට සම්මිතික අක්ෂ අනන්තයක් තියෙනවා. අනන්තයක් තියෙනවා. ඕනෑම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගුණ කළ විට පිළිතුර ඉරට්ටේ වේ. හරියටම හරි. ඉරට්ටේගෙන් ගුණ වුණාම උත්තරේ ඉරට්ටේ තමයි පුතේ. ඔත්තේ වෙන්නේ නැහැ. ඉරට්ටේගෙන් ගුණ වුණාම උත්තරේ ඉරට්ටේ තමයි. ඔත්තේ වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක පුතේ. සියලුම සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යා සියලුම සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යාවේ වැරදි පුතේ. වැරදි. ඔප්පු කළ පෙන්වන්න පුළුවන්ද? පුළුවන්. ඔප්පු කළ පෙන්වන්න පුළුවන්ද? ආයෙ බලන්න. සියලුම සමචතුරස් සංඛ්‍යා ලියාගෙන යන්න. 1 4 අන්න එක සංයුත නෑනේ. එක සංයුත නෑනේ. එහෙනම් පුතේ සමචතුරස් සංඛ්‍යා සංයුත සංඛ්‍යා නෙමෙයි. එතෙන්ට ලකුණු 3යි. එකකට ලකුණු 1 බැගින් ලකුණු 3යි. C1 ක්‍රිකට් තරංගයක් පෙරවරු 1:15ට ආරම්භ වූ අතර පැය 4 මිනිත්තු 20 කාලයක් පැවැත්තුණි. තරංගය ආරම්භ වූ වේලාව සම්මත ආකාරයි. පෙරවරුනේ. එහෙනම් 11යි 15 අන්න පුතේ සම්මත ආකාරය. ආදරණීය දෙමව්පියනි ඔබේ දරුවා 11යි 15 ලියලා තියෙනවා නම් සැබෑ දක්ෂයෙක්. එතෙන්ට ලකුණු 1යි. තරංගය අවසන් වූ වේලාව. එහෙනම් පුතේ පැය 4යි මිනිත්තු 20ක් මෙතෙන්ට එකතු කරන්න ඕන. ඔන්න බලන්න. පැය 4යි මිනිත්තු 20ක් එකතු කරමු. තරංගය පැවැත්විලා තියෙනවා පැය 4යි මිනිත්තු 20ක්. 5යි 35යි. එහෙනම් පුතේ සම්මත ආකාරය තරංගය අවසන් වූ වේලාව 15යි 2:35. 15යි 2:35. කවුරු හරි දරුවෙක් ඕක පස්වරු 3:35 ලියලා තියෙනවා නම් වැරදි. මොකද අහලා තියෙන්නේ සම්මත ආකාරයෙන් නිසා. සම්මත ආකාරයෙන් නිසා. හරි. එහෙනම් පුතේ ආදරණීය දෙමව්පියනි පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව දරුවන්ට වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න 4ක් තවත් එකතු කරලා ලකුණු 60න් කීයද කියලා. අනිවාර්යෙන් උදයංග සර්ගේ නම්බරේ ලියා ගන්න. උදයංග සර්ගේ නම්බරේ 0.71 251 86 96 0.71 251 86 96 කියන නම්බරේට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp කරන්න. මේකට අනිවාර්යෙන් පුතේ WhatsApp කරන්න. පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උදයන්ග සර් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. කෝල් එකක් දීලා වුණත් සාකච්ඡා කරන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් පැටියෝ ලබන සතියේ ඔයාලගේ group එකට Telegram group එකට සහ WhatsApp group එකට පුතාලට එවන අලුත් පේපරයක්. අන්නේ පේපර් එක කළා බ්‍රහස්පතින්දා රෑ වෙනකොට හොඳට බලන් ඉන්න උදයන්ග සර් ඒ පේපරේ සුපිරියටම කියලා දෙනවා. මේ විදියට පුතේ පේපර් ටික කරගෙන යනකොට මගේ පුතාලා දන්නේම නැතුව සුපිරිම මට්ටමකට දැන් අපි ඊළඟ පන්තිය පටන් ගන්න ඕන 9 වසර 8 වසර පේපර් ක්ලාස් එක. මගේ පුතාලට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. රත්තරන් පැටවුට් ජයෙන් වේවා. දුර හිටියත් මා ඔබේ ගණන් ගුරුතුමා. නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. නැගිටලා ආයිබෝන් කියන්න පුරුදු වෙන්න. දුර හිටියත් කමක් නැහැ. ඒක පුරුදු වෙන්න පුතා. ආයිබෝන් පුතේ බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් වේවා. හරි.